15 වන සියවසේ මැද භාගයේ වන විට ලෝකේ පුරාවට සිය ආධිපත්‍ය පතුරවමින් සිටි පෘතුගීසීන් හට අයත් නාවික යාත්‍රා ලක් දෙරණට සේන්දු විය. ස්වාභාවික සම්පත් වලින් පරිපූර්ණ එම ස්වර්ණමය දිවයිනේ ආධිපත්‍ය තමන් සතු කර ගන්නට පෘතුගීසීන් පිඹුරුපත් සකසන්නට විය. එම අදහසට උත්තේජනයක් සපයමින් මෙරට වෙරළ තීරයේ ආරක්ෂක කටයුතු දියත් කිරීමේ වගකීම පෘතුගීසීන් හට බාර දෙමින් ගිවිසුමක් අත්සන් කෙරෙන. 8 වන වීර පරාක්‍රමබාහු රජු සමයේ ඇති වූ මෙම ගිවිසුම ප්‍රකාරව වෙරළ තීරයට ආරක්ෂාව සැපයීමට හිලව් ලෙසින් වසරකට කුරුඳු ටොන් 80ක් පෘතුගීසීන් හට සැපයීමට රජු එකඟ විය. අටවන වීර පරාක්‍රමබාහු රජුගේ අභාවයත් සමග රටේ පාලනය අරාජික විය. එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනගත් පෘතුගීසීන් උපක්‍රමශීලී ලෙසින් ලක්දිරණේ බලය සියතට ගනිමින් තිබිණි. එයට විරුද්ධව දේශමාමක හෙළවිරුවන් පෘතුගීසීන් හා සටන් වැදුණු අතර මුල්ලේරියාවේ සටන, ගන්නෝරු සටන, දන්තුරේ සටන එම අවස්ථාවලින් කැපී පෙනෙන. මේ අතරතුර කාලයේ ලෝකේ නාවක ශේෂ්ත්‍රයේ බලය තහවුරු කරගනිමින් සිටි ලන්දේසීන් හා සන්ධානගත වී ලක් දෙරණ තුල පෘතුගීසි බලය අවසන් කරන්නට සිංහල රජුන් කටයුතු කළේය. ඒ සමගින් තවත් වරක් ලක් දෙරණ විදේශික ජාතියක ග්‍රහණයට හසු විය. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 3/2 බලය තමන් සතු කර ගන්නට ලන්දේසීන් සමත් වූ අතර වසර 158ක කාලයක් ඔවුන්ගේ පාලනය පැවතින. 17 වන සියවසේ අගභාගය වන විට ලන්දේසීන්ගේ පාලනයට නතුව පැවති යටත් විජිත එකින් එක බිඳ වැටෙන්නට වූ අතර ඉංග්‍රීසීන්ගේ පාලනය ලෝපුරා පැතිරෙන්නට විය. එම බලපෑමෙන් මිදී සිටීමට ලක් දෙරණටද නොහැකි විය. ශ්‍රී ලංකාවට ගොඩ බැස දශක 2ක් වැනි කෙටි කාලයක් ඇතුළත සමස්ත ශ්‍රී ලංකාවේම බලය තහවුරු කර ගන්නට ඉංග්‍රීසීන් සමත් විය. ආණ්ඩුකාර සර් රොබර්ට් බ්‍රවුන්රිග්ගේ මෙහෙයවීම යටතේ 1815 පෙබරවාරි 14 දින මහනුවර නගරය ආක්‍රමණය කර උඩරට රාජධානියේ පාලනයද තමන් සතු කර ගැනීමට ඉංග්‍රීසීන් සමත් විය. ඉන් අනතුරුව සිංහල රාජාවලියේ අවසන් රජු ලෙසට සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුද ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්විය. 1815 මාර්තු 2 වන දින මහනුවර මගුල් මඩුවේදී ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා සහ උඩරට ප්‍රධානීන් අතර උඩරට ගිවිසුම අත්සන් කෙරෙන. එමගින් ශ්‍රී ලංකාවේ බලය ඉංග්‍රීසීන් වෙත පැවරෙන. එහෙත් අවස්ථා කිහිපයකදී ඉංග්‍රීසි පාලනයට විරුද්ධව දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් සටන් කළේය. ඒ අතරින් 1818 වර්ෂයේ ඇති වූ වෙල්ලස්සේ මහා කැරැල්ලත් 1848 වර්ෂයේ මාතලේ සහ මහනුවර ප්‍රදේශයන් ආශ්‍රිතව හටගත් කැරලිකාරී තත්ත්වයන් කැපී පෙනෙන. මෙම සටන්වලදී මොන්රවිල කැප්පටිපොළ අධිකාරම, වීර පුරන්නප්පු, ගොංගාලේ ගොඩබණ්ඩා වැනි චරිත රට ජාතිය වෙනුවෙන් නායකත්වයේ සැපෙయ్య. ඉංග්‍රීසි පාලනයට එරෙහි ජන අරගල දිනෙන් දින ඉහළ යාමත් සමග සිංහල ජන සමාජයේ සිරිත් විරිත් විමසා බලා බ්‍රිතාන්‍ය පාලකයන් වෙතට වාර්තා කිරීම සඳහා 1829 වසරේ කෝල්බ්‍රුක් කොමිසම පත් කෙරෙන. එම කොමිසමේ වාර්තාවට අනුව එතෙක් කල රජය සතුව තිබූ වෙළඳ ඒකාධිකාරී බලය අහිමි වූ අතර සිවිල් සේවා ප්‍රතිසංස්කරණයක්ද සිදුවිය.
ලංකා රාජ්‍ය බ්‍රිතාන්‍ය පාලනයට නතුවීමත් සමග සිංහල බෞද්ධ සංස්කෘතියට දැඩි ලෙසින් ඍණාත්මක බලපෑම් එල්ල විය. එම අභියෝග හමුවේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද, වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ වැනි පැවිදි උතුමන් මෙන්ම අනගාരിക ධර්මපාල, හෙන්රි ස්ටිල් ඕල්කට් වැනි ගිහියන්ද බුදු සසුන මෙරට සුරැකීමට දැවැන්ත මෙහෙවරක නිරත විය. 1922 වසරේ අගභාග්‍ය වන විට ශ්‍රී ලංකා ජාතික සංගමය විසින් බ්‍රිතාන්‍ය ධජය යටතේ අභ්‍යන්තර පාලනයක් මෙරට ලබා දෙන ලෙසට ඉල්ලා සිටි අතර ලංකා කම්කරු සංගමය සර්වජන ඡන්ද බලය ඉල්ලා බ්‍රිතාන්‍ය පාලකයන්ට බලපෑම් කරමින් තිබිණි. මෙම බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙසට 1924 වසරේ මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවිය. ඒ අනුව සීමිත ඡන්දයෙන් ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයන් 49 දෙනෙකු ස්වදේශිකයන්ගෙන් පත් කෙරෙන. එක්දාස් 931 වසරේ සිදු වූ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යටතේ ශ්‍රී ලාංකිකයන්ට සංරජන ඡන්ද බලය හිමිවිය. ඒ අනුව දේශපාලන පක්ෂ මෙරට බිහිවිය. ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඒ අතර ප්‍රධාන විය. එක්දාස් 944 වසරේ දෙසැම්බර් 14 වන දින ශ්‍රී ලංකාවට පැමිණි සෝල්බරි සාමයුරයා ප්‍රමුඛ ඔහුගේ නියෝජිතයන් මෙරටට අවශ්‍ය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙරට දේශපාලන සංවිධාන සහ නායකයන් සමග අදහස් විමසීමක නිරත විය. ඒ අනුව 1945 වර්ෂයේ නොවැම්බරයේදී සෝල්බරි යෝජනා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ අතර එම යෝජනාවලිය ඡන්ද 51කින් සම්මත විය. මිලෙස ක්‍රමයෙන් ශ්‍රී ලංකාව තුළ ස්වදේශික පාලනයකට මග පිළියෙල වෙද්දී ශ්‍රී ලංකාවේ දේශපාලන වංශකතාවට නව යුගයක් උදා කරමින් එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමද සිදුවිය. 1947 වර්ෂයේ ජූනි 18 දින රාජ්‍ය මන්ත්‍රණ සභාව ඇමතු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ශ්‍රී ලංකාවට ඩොමේනියන් තත්ත්වයේ නිදහසක් ලබා දීමට මහරජු තීරණය කර ඇති බව නිවේදනය කළේය. ඒ අනුව 1947 වසරේ ජූලි 1 වන දින අවසාන රාජ්‍ය මන්ත්‍රණ සභා රැස්වීම පැවැත්වින. 1947 වසරේ සැප්තැම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වින. ආසන 42ක් දිනාගත් එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයකද සහාය ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුව පිහිට වූ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක ඩී.එස්. සේනානායක මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙසට තේරීපත් විය. මේ අතරතුර කාලයේ ශ්‍රී ලංකා නිදහස් පනත පාර්ලිමේන්තුවේදී සම්මත විය. 1947 වසරේ දෙසැම්බර් 1 වන දින ලංකා නිදහස් පනත අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය දෙසැම්බර් 2 වන දින වැඩි ඡන්දයෙන් සම්මත විය. ඉන් අනතුරුව ග්ලොස්ටර් ආධිපතිවරයා නිදහසේ ආඥාව කියවීමෙන් අනතුරුව පෙබරවාරි 4 වන දිනය ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ලෙසින් නම් කෙරෙන. ඒ අනුව 1948 වසරේ පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් සැමරුම සිදු විය.